ආදරණීය මාධ්‍යවේදී හිතවතුන් ඉතාමත්ම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙනවා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සමාජික සංජීව කරුණාසාගර සහෝදරයා, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සමාජික සුනිල් සමරකෝන් සහෝදරයා සම්බන්ධ වෙනවා. අද අපි විශේෂම මාධ්‍ය හමුව කැඳවන්නේ මේ වෙනකොට දැන් යල කන්න පටන් ගන්න තියෙනවා. මහ කන්න අසාර්ථක කරලා තියෙනවා. යල කන්න පිළිබඳව කිසිම අදහසක් නැහැ. ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ගොවියට වගා කරන්න පොහොර නැහැ. පොහොර තැන තැන තියෙනවා රුපියල් 27000යි 30000යි යූරියා. ඊළඟට කෘමිනාශක නැහැ. වල්නාශක නැහැ. ඊළඟට දැන් මේ වෙනකොට උග්‍ර බීජ හිගයක් ඇවිල්ලා තියෙනවා. බීජ ප්‍රමිතියෙන් තොරයි. පට්ට ගණන් ඒක එකක්. ඊට පස්සේ මහවැලි ආසිත ජලාශවල ජලාශ හිස් කරලා තියෙනවා. ටර්බයින් කරකවන්න වතුර ටික යවලා තියෙනවා. ඒතකොට ජල ප්‍රශ්නිකුත් ඒ පැත්තෙන් මතු කරලා තියෙනවා. ඊළඟට මේ වෙනකොට අධික ලෙස දෙවතාවක්ම මේ වෙනකොට ඉන්ධන මිල පෙට්‍රල් වැඩි කිරුවා තුන්වෙනි වතාවටත් IOC එක වැඩි කිරීමත් එක්ක මේ වෙනකොට ගොවියා පාවිච්චි කරන උපකරණ පාවිච්චි කරන්න බෑ. රුපියල් 8-10ට විතර අක්‍රයක් හාපු ට්‍රැක්ටරේ කුලිය මීට අවුරුද්දකට දෙකකට එහා පැත්තේ අද වෙනකොට රුපියල් 15000ටත් හාන්න බෑ කියනවා. රුපියල් 8-10ට බෝතයා මැෂින් එකෙන් අස්වනු නෙලපු එක 8000 9000 10000 11000 12000 මෙහෙම ඇවිල්ලා අද වෙනකොට 15000යි 16000යි බෝතයා ගාස්තුව. එහෙමනම් මෙන්න මේකත් එක්ක අස්වැන්නත් අඩුයි. ඒ අඩු අස්වැන්න නෙලන්න ගත්තාම වියදමත් වැඩි. මෙන්න මේකත් එක්ක ගොවියට සල්ලි නැහැ. එහෙමනම් මෙන්න මේ සියලු කාරණා එකතු වෙච්ච පරිසරය ඇතුලේ දැන් අවුරුද්දකුත් එනවා. ආණ්ඩුව වන්දි ලබා දෙන ක්‍රියාවලියත් අසාර්ථකයි. අක්‍රයකට රුපියල් 20000ක් තමයි ආණ්ඩුව දෙනවයි කියලා කියන්නේ. එතකොට ඒකත් ගොවියට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ සියලු කාරණාවන් එකතු වුණාට පස්සේ කොටින්ම ගත්තොත් ගොවියා අද උස්සලා පොළවේ ගැහුවා වගේ තත්වයකට ඇද දාලා තියෙනවා. ආණ්ඩුව කියනවා මේ මාධ්‍ය හරහා සියල්ල සූදානම් ගොවියට යල කන්න වගා කිරීමට අදාළ පොහොර ටික ඔක්කොම ලබා දෙනවා, කිසිම ගැටලුවක් නැහැ කියලා කියනවා. මහ කන්නේත් ඕක තමයි කිව්වේ. හැබැයි කිව්වට ඒක කෙරුවේ නැහැ. එමනම් මෙන්න මේකත් එක්ක මේ ආණ්ඩුව කියන කිසි දෙයක් මේ රටේ ජනතාව පිළිගන්න සූදානම් නැහැ. අද මේ වෙනකොට තෙල් පෝලිම් වල සෙඩ් එකේ පෝලිමේ, ගෑස් පෝලිමේ, කිරිපිටි පෝලිමේ, ඊට පස්සේ පොහොර පෝලිමේ, ඊට පස්සේ දැන් බඩු ගන්න විදිහක් නැහැ. පට්ට ගණන් ගිහිල්ලා තියෙනවා. මේ හැම පැත්තකින්ම ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අපි දිගින් දිගටම උද්ඝෝෂණය කරමින්, පෙළපාලි යමින්, හඬ නගමින්, මාධ්‍ය සාකච්ඡා තියමින්, ගොවි බිම් වලට යමින් මේ ප්‍රශ්නේ මේ අවනඩුව කිව්වා. කියලා ගොවි ජනතාවට මේකට සහනයක් ඉල්ලුවා. හැබැයි ආණ්ඩුව මේකට කන් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට මේක කරන්න බෑ. බැරි බව මේනකොට ඔප්පු කරලා ඉවරයි. එහෙනම් මෙන්න මේකත් එක්ක මේට විරෝධ පළ කිරීම සඳහා කරුණාකරලා මේ ගොවි ජනතාවට වන්දි ටික දෙන්න, ගොවියට පොහොර ටික දෙන්න, තෙල් බෙහෙත් ටික දෙන්න, ගොවියට වන්දි ටික අක්කරයකට ලක්ෂයකට එහා වන්දියක් ලබා දෙන්න. ඒ වගේම තමයි ගොවියට ඉන්ධන සහනාධාර දෙන්න, ආම්පන්න වල මිල අඩු කරන්න, ප්‍රමිතියෙන් යුක්ත බීජ ලබා දෙන්න කියන බලකිරීම අපි කරනවා. මේ බලකිරීම කරන අතරේ අපි විශ්වාස කරනවා ආණ්ඩුවට මේක කරන්න බෑ. මුන් කරන්න සූදානමකුත් නැහැ. එහෙමනම් මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන. මේ ආණ්ඩුව ගෙදර යන්න සූදානම් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන. අන්න ඒකට අදාළව මේ රටේ ජනතාව පෙළගස්සනවා. අපි ගොවි ජනතාව මීට අදාළව පෙළගස්සනවා. එන 29 වෙනිදා ලබන අඟහරුවාදා වෙනකොට ඉතිහාසයේ දැවැන්තම ගොවි ජන පෙළපාලිය සහ ගොවි ජන රැළිය අපි පොළොන්නරුවට කැඳවනවා. ඒ නිසා අපි දැවැන්ත පෙළපාලියක් එනවා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලට. පරාක්‍රම සමුද්‍රය අසලදී අපි දැවැන්තම ගොවි ජන රැළිය අමතනවා. දසදහස් ගණනින් ගොවි ජනතාව අපි පොළොන්නරුවට කැඳවලා තියෙනවා. රට පුරා ඉන්න ගොවි බිම්වල ඉන්න ගොවි ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් කැමැත්තෙන් මේ වෙනකොට ඒ සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙනකොට සියලුම ගොවි බිම් සහිත දිස්ත්‍රික්කවල පෝෂ්‍ය ව්‍යාපාරයක් අපි දියත් කරලා මේකට දැනුවත් කිරීම කරලා තියෙනවා. කුඩා රැස්වීම් මේකට කරලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. ගොවි සංවිධාන මට්ටමින් අපි වැඩපිළිවෙලක් මේකට දියත් කරලා තියෙනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම ඉදාට
අනුර දිසානායක සහෝදරයා සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඒ සහෝදරු සම්බන්ධ වෙන අතරේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අබේ වික්‍රම මහත්මයා ඇතුළු කෘෂි ක්ෂේත්‍රයේ විද්‍යාඥයෝ ගොවි නායකයෝ කෘෂි මේ ක්ෂේත්‍රයට අදාළ වෙනත් අය සියලු දෙනාම අපි සහභාගී කරවගත්ත දහස් ගණන් ගොවි ජනතාව සම්බන්ධ කරගත්ත දැවැන්තම විරෝධතාව අපි පොළොන්නරුවේදී ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. එතනදී අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා තවදුරටත් මේ ගොවි ජනතාව හෙම්බත් කරවන්නේ නැතුව මේ ගොවි ජනතාවට මේ අපරාධ කරන්නේ නැතුව කරුණා කරලා මේකෙන් තොලොන්චු වෙලා යන්න. දොට්ට බහින්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ගොවි ජනතාව, දීවර ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, කම්කරු ජනතාව, වැඩ කරන අනිකුත් සියලුම ජනතාව, ඒ වගේම කුලී වැඩ කරන හරිය මේ පොඩි පොඩි පෙදරේරුකම් කරන ඒ වගේ පොඩි පොඩි ජනතාව මේ සියලුම ජන කොටස් මුළු රටේම අපි ඒකාබද්ධ කරනවා. අන්න ඒකට ගොවි ජනතාවගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීලා මේ ජන පීඩක ආණ්ඩුව පළවා හරින තැන දක්වා අපේ සටන අපි දිගටම ගෙනියනවා. අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම ගොවි ජනතාවට වී ගොවියා, එළවලු ගොවියා, ඒ වගේම කෙසෙල්, අන්නාසි, වැල්දොඩම්, පේර ඇතුළු පළතුරු ගොවියා, මිදි ගොවියා, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් ලොකුලුණු ගොවියා, අර්ථපල් ගොවියා, උඩරට පහතරට එළවලු ගොවීම්, ඒ වගේම තමයි ලූණු, ලොකුලුණු සහ පොඩි ලූණු ගොවීම්, ඒ වගේම තමයි සෝයා ගොවියා, පැංගිරි ගොවියා, ඒ වගේම අනිකුත් සියලුම ගොවි ජනතාවට අපි ආරාධනා කරනවා කිරි ගොවියා, ඒ වගේම කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනය කරන ගොවියා, මේ සියලුම ගොවි ජනතාවට අපි ආරාධනා කරනවා එන්න රොත බැඳගෙන පොළොන්නරුවට එන්න. මොකද අපි දන්නවා මේ රටේ ගොවි ජනතාව දෙවන්ත පීඩනයකට පත් වෙලා ඉන්නේ. මේ පීඩණයෙන් ගැලවෙන්න නම් වෙන විකල්පයක් නැහැ. මේ ආණ්ඩුව පළවා හරින්න ඕනේ. මේ ආණ්ඩුව එලවන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමෝ ඔබතුමා පෞගේ දවසේ කිව්වා ත්‍රිවිධ හමුදාව යුදවලා හරි ගොවියගේ බෙල්ල කිටියෙන් අල්ලලා කුඹුරට දක්වන්න පුළුවන් කියලා. අපි ඔහෙට කියනවා අපි බෙල්ල කිටියෙන් අල්ලලා නෙමෙයි අනිවාර්යෙන්ම කන් කෙටියෙන් අල්ලලා මේ රටේ පාලනයෙන් ඕගොල්ලෝ දොට්ට දාන තැන දක්වා අපේ අරගලේ අපි ඉදිරියට දියත් කරනවා. සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා මේක ගොවියගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක බත්පත පිළිබඳ ප්‍රශ්නයක්. බත් කන සියලුම මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා පාට පක්ෂ ભેද පැත්තකට තියලා එන්න රොද බැඳ ගන්න මේ වෙන එකතු වෙන්න 29 වෙනිදාට පොළොන්නරුවට එන්න කියලාටම් අපි මේ රටේ ගොවි ජනතාව ඇතුළු බත් කන සියලුම මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා. ඇත්තරම පරාක්‍රම සමුද්‍රය ළඟට අපි මේක ගන්නේ අපි ඉතිහාසය ගත්තොත් එහෙම පොළොන්නරුව කියන්නේ අපි දෙවෙන රාජධානිය විදිහට ඉතාමත්ම වැදගත් රාජධානියක් විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්තේ ඉතාමත්ම අද්විතීය ස්ථානයකට ගෙනපෝ යුගයක් තමයි පොළොන්නරුව යුගය කියන්නේ. ඒකෙත් ගත්තාම පරාක්‍රමබාහු රජතුමා මහරජතුමා කියන්නේ ඉතාමත්ම අද්විතීය නායකයෙක්. එතුමා තමයි අපට ඉතාමත්ම යහපත් සංකල්ප ලබා දුන්නේ. ඒ නිසා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසබඩටම අපි මේක ගන්නෙත් මේ සියලු කාරණාවන් පෙරදරි කරගෙන. ඒ නිසා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට හානි කරමින් පෞගේ දවස්වල මන්තිරු හදන්න මේ වෙනකොට හානි කරලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ ඒවා තමයි. දැන් මේ බඩගමුව කැලේ ගත්තොත් එහෙම ඇත්තටම මේ කවුරුත් මේ ජනතාව කවුරුත් ඉල්ලුවේ නැහැ. මේ තෙල් ටිකක් ගෑස් ටිකක් ඉල්ලනවා මිසක් මේක උඩින් ගුවන් පාලම් ඉල්ලුවේ නැහැ. කෝටි ගණන් වීදම් කරලා ගුවන් පාලම් හදන්න කියලා ඉල්ලුවේ නැහැ. මේක ජනාකීර්ණ තැනකුත් නෙමෙයි, ඉස්කෝලේකුත් නැහැ, මොකක්වත් නැහැ, ඉස්පිරිතාලෙකුත් නැහැ. ඒතකොට මේවා නෙමෙයි දැන් මේලා කරන්න ඕනකම තියෙන්නේ. මේ වෙලාවේ මූලිකත්වයේ දෙන්න ඕන දේවල් තියෙනවා. ඒ නිසා ඒවට මූලිකත්වය දෙන්නේ නැතුව ආණ්ඩුව මේ වෙන කොමිස් කුට්ටියේ ප්‍රමාණය අනුව වැඩ තෝරන එකක් තමයි තියෙන්නේ. ඒ සියලු තත්වයන් අභිබවා ගොසින් මේ සියල්ලම පරාජය කිරීම සඳහා පොළොන්නරුවට එකතු වෙන්න කියලා අපි ගොවි ජනතාවට ආරාධනා කරනවා. ඇත්තටම අපේ රටට ගත්තොත් මේ ආණ්ඩුව මේ පොහොර සම්බන්ධයෙන් මේ තකතිරු ගොම් තකතිරු තීන්දුව ගන්න පෙර අපිට හාල් පිටරටින් ගේන්න උවමනාවක් කොහොමත්ම තිබුණේ නැහැ. මොකද අපේ රටේ අවශ්‍යතාවයේ ඉක්මවා ගියපු සහල් නිෂ්පාදනයක් රටේ සිද්ධ වුණා. දැන් මේ දශක දෙකක කාලය තුල අපි අධ්‍යයනය කරලා බැලුවොත් ලංකාවේ අඩුවෙන්ම වී නිෂ්පාදනය කරලා තියෙන්නේ 2016.
2016 දැවැන්ත නියගයක් ආව පොල් ගස්වල කරටි කඩා වැටුණා සත්තු පවා මැරුණා හරක් පවා මැරුණා වතුර නැතුව. අන්නේ තත්ත්වය තුල 2016 තමයි අපි අඩු වී අස්සන්නක් ආවේ. 2016 ඇත්තටම අපි නිෂ්පාදනය කරපු වී ප්‍රමාණය අපිට මදි රටට මදි. අනිත් හැම අවුරුද්දකම අතිරික්ත වී ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි දැන් මේ මහකන්න අසාර්ථක කෙරුවා, යලකන්න මස්තබාල්දු කෙරුවා. මේ තත්ත්වයක් එක්ක ඉස්සරහට රටේ ආහාර හිගයක් ඇති වෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙනම තත්ත්වයක්. හැබැයි දැන් ආණ්ඩුව මේ තකතිරු තීන්දුව ගත්තේ වස විසෙම් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබා දෙනමයි කියලා. එහෙමනම් අපි කියනවා දැන් පාකිස්තානින් ගෙනාවා, මියන්මාරින් ගෙනාවා, දැන් චීනෙන් හාල් ගේනවා. මේ හාල් වස විසෙම් තොරද? ඒතකොට අපේ ලංකාවේ හාල් ගත්තොත් එහෙම මේ හාල් සාමාන්‍ය මාස 3 පැන්නට පස්සේ හාල් ලටි දිරනවා. හාල් ලටි හයියෙන් තදට ඇල්ලුවොත් කැඩෙනවා. මාසෙ පැන්නට පස්සේ හාල් සවුත් වෙනවා, පුස්සල්ලනවා, කැදලි බඳිනවා, ගුල්ලු එනවා. ඒ තමයි හොඳ හාල්. ඒ හාල් වල ශුද්ධ ජීවි ක්‍රියාවලිය සිද්ධ වෙනවා. බලන්න හොඳට ওই චීනෙන් ගෙන හාල්, පාකිස්තානෙන් ගෙන හාල්, මියන්මාරින් ගෙන හාල් ඔයගේ ගැරන්ටි අවුරුදු 2යි. එහෙමනම් ඔය හාල් විශේෂයෙන්ම චීනි, ඉන්දියාව, පාකිස්තානයේ මේ රටවල් තුනම ගත්තොත් අපිට වඩා රසායන පොහොර පාවිච්චි කරන ප්‍රමාණය වැඩි, ප්‍රතිශතාත්මකව වැඩි. එන අපට වඩා ඒගොල්ලෝ තෙල් බෙහෙත් ගහනවා. ඒ තෙල් බෙහෙත් ගහපු වී තමයි හාල් කරන්නේ. ওই වී වලට කිමිකල් ගහනවා, හාල් වලටත් ගහනවා. අන්නේ ගහපු හාල් එම්බාම් කරපු හාල් තමයි ලංකාවට එවන්නේ. එහෙමනම් දැන් ඩොලර් නේ කියලා කෑ ගහන ආණ්ඩුව. හැබැයි දැන් ඩොලර් වීදම් කරනවා හාල් රටින් ගේන්න. මේ තකතිරු තීන්දුව ගත්තේ නැත්නම් අපිට හාල් රටින් ගේන්න ඕනි නෑ. ඒ ඩොලර් පිටට යන්නේ නෑ. රටින් හාල් ගෙනල්ලා අපේ රටේ මිනිස්සුන්ට පුංචි දරුවන්ට වස කවවනවා. වස විසෙන් තොර ආහාර වේලක් දෙන්න ඇවිල්ලා ආණ්ඩුව දැන් මොකද්ද කරන්නේ? වස කවවනවා. චීනි වස කවවනවා, පාකිස්තානි වස කවවනවා, ඉන්දියාවේ වස කවවනවා, මියන්මාරි වස කවවනවා. වස අපේ හාල් වල අපේ ගොවියන් නිෂ්පාදනය කරන හාල් වල තියෙනවා නම් වස 125ක් තියෙනවා නම් ඔය රටින් ගෙන හාල් වල තියෙනවා වස 175කට වැඩියෙන්. මේක තමයි තත්ත්වය. එහෙමනම් වස විසෙන් තොර ආහාර වේලක් දෙන්න ආපු ආණ්ඩුව වස විස කවවන ආණ්ඩුවක් බවට මේ වෙනකොට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. චීනෙන් හාල් ගෙන්නන එක සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඔන්න ඔහම පැහැදිලි කිරීමක්.